ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය නිර්දේශය තුල තිබෙනා වූ ඊ타මත්ම වැදගත් හා සරලව පහසුවෙන් උසස් පෙළ විභාගයේදී ලකුණු ලබා ගන්න පුළුවන් පාඩමක් සම්බන්ධව. ඒ තමයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගත්තාම ඇතැම් අය කියනවා මේ ගාන මට ටිකක් තේරුනේ නැහැ. මේ ගැළපිල්ල හදාගන්න හැටි ටිකක් පැටලිලි සහගතයි. ඇත්තටම නැහැ. මේක ඊ타මත්ම පහසුවෙන් හොඳින් අවබෝධ කරගෙන ඊ타මත්ම සරලව ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් අභ්‍යාසයක් තමයි මේ පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ. හොඳයි. එහෙනම් අපි පාඩමට ගිහිල්ලා බලමු මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අභ්‍යාසයක් කරන්නේ කොහොමද? මෙහි තිබෙනා වූ ගැළපිලි හදාගන්නේ කොහොමද කියලා. පොදු කාර්ය පිරිවැය මොනවද මේ පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ? පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ අපි යම් භාණ්ඩයක් නිපදවීමේදී හෝ සේවාවක් සැපීමේදී එයට ඍජුවම සම්බන්ධ නොවන වියදම්. ඍජුවම සම්බන්ධ නොවන වියදම් එකතු කරලා අන්න ඒ වියදම් වල එකතුවට තමයි අපි කියන්නේ පොදු කාර්ය පිරිවැය කියලා. එහෙම නැත්නම් අපි යම් භාණ්ඩයක් හෝ සේවා භාණ්ඩයක් නිපදවන්න හෝ සේවාවක් සපයන්න දරුණු ලබන්නා වූ වක්‍ර වියදම් වල එකතුවට තමයි පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ. මොනවද මේ දරුණු ලබන්නා වූ වක්‍ර වියදම්? මේ වක්‍ර වියදම් එහෙම නැත්නම් පොදු කාර්ය වියදම් අපට වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියලා වර්ග කරගන්නට පුළුවන්. මෙහෙම වක්‍ර වියදම් කියලා වර්ග කරගන්න වියදම් වර්ග මොනවද? අපි උදාහරණයක් ගමු. අපි ගමු ඇඟලුම් කම්හලක්. ඇඟලුම් කම්හලක අපි හිතමු ටී-ෂර්ට් එකක් හදනවා. මෙන්න මේ ටී-ෂර්ට් එක හදන්න අපි ඍජුවම දායක කරගන්නේ මොනවද? ඒ ටී-ෂර්ට් එක හදන්න ගන්න රෙදි. ඊට පස්සේ ඒක මහන්න ගන්න නූල්. ඊට පස්සේ මහන්න ශ්‍රමිකයාගේ ඒ ශ්‍රමය. ඊට පස්සේ ඒකේ අපි හිතමු උඩට බොත්තමක් දාලා තිනවා. අන්නේ බොත්තම. ඒකට තව කොලර් එකක් අල්ලලා තිනවා. අන්නේ කොලර් එක. අන්න ඒ වගේ ඍජු වියදම් හැර ඒ වෙනුවෙන් දරන්නා වූ වෙනත් වක්‍ර වියදම් මොනවද ඒවා? ඒ කියන්නේ අපි හිතමුකෝ මේ කර්මාන්ත ශාලාව එහෙම නැත්නම් මේ ඇඟලුම් කම්හල පවත්වාගෙන යන ලබන්නා වූ ගොඩනැගිල්ල කුලියට අරන් තියෙන්නේ. අන්නේ ගොඩනැගිල්ලේ කුලිය. මේ ගොඩනැගිල්ල රක්ෂණය කරලා තියෙනවා. අන්නේ ගොඩනැගිල්ලේ රක්ෂණ වියදම්. ඊට පස්සේ මේ හදන මේ මහාන ටී-ෂර්ට් එක සුපරීක්ෂකයන් විසින් සුපරීක්ෂා කරනවා. අන්නේ සුපරීක්ෂකයින්ට ගෙවනු ලබන්නා වූ වැටුප. ඊට පස්සේ මේ ඇඳුම් ගබඩා කර තබන්නා වූ ගබඩා වෙනුවෙන් දරනු ලබන්නා වූ වියදම්. ඊට පස්සේ තව මොනවද? තව අපි ගමු මේක පාලනය කරන ලබන්නා වූ අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් ගෙවන්නා වූ ඒ වේතන. අන්න ඒ වගේ වක්‍රාකාරයෙන් දරනු ලබන්නා වූ වියදම් තමයි පොදු කාර්ය පිරිවැය. එහෙම නැත්නම් මේ වක්‍ර වියදම් කියලා අපි හඳුනාගන්නේ. මේ පොදු කාර්ය පිරිවැය ගැළපීම වැදගත් වෙන්නේ ඇයි? ඇයි මේ පොදු කාර්ය පිරිවැය අපිට යම් භාණ්ඩයක නිෂ්පාදනය කරන්න ඍජු පිරිවැය තිබ්බා මේකේ වියදම හොයාගන්න පුළුවන්. නෑ ඇත්තට මෙහෙම වෙන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ වක්‍ර වියදම් හඳුනාගෙන ඒ වක්‍ර වියදම් යම්කිසි සාධාරණ ක්‍රමයකට හැම භාණ්ඩයකටම හැම අයිතමයකටම මේ වක්‍ර වියදම බෙදා හැරිය යුතුයි. මොකද මේ වක්‍ර වියදම් අපි හඳුනාගෙන ඒව බෙදා හරින්නේ නැත්නම් අපට අදාළ නිෂ්පාදනයේ නිවැරදි පිරිවැය එහෙම නැත්නම් අදාළ නිෂ්පාදනයට කොයිතරම් ප්‍රමාණයක් අපි වියදම් කරාද කියලා හොයාගන්න බැහැ. මොකද ඍජු ද්‍රව්‍ය විතරක් නෙවෙයිනේ මේකට අදාළ වෙන්නේ. මේ ගොඩ නැගිල්ල පවත්වාගෙන යන වියදම කවුද ගෙවන්නේ? ඒකත් ආයතනයෙන් ගෙවන්න ඕනි. ගොඩ නැගිල්ලේ අනිකුත් නිෂ්පාදන ශ්‍රමිකයන්ට ඇර අනිකුත් ඔය සුපරීක්ෂකවරුන්ට මම අර කිව්වා වගේ අධ්‍යක්ෂකවරුන්ගේ වේතන ඒවා කවුද ගෙවන්නේ? ඒවත් ආයතනයෙන්ම ගෙවන්න ඕනි. මේ නිෂ්පාදනය කරන පිරිවැයෙන්මයි ඒවා ආවරණය කරගත යුතු වෙන්නේ. අන්න ඒ හින්දා තමයි මේ පොදු කාර්ය පිරිවැය ගැළපීම වැදගත් වෙන්නේ. අපි ගලපන්නේ නැත්නම් අපට අදාළ නිෂ්පාදනයට අදාළ සමස්ත වියදම එහෙම නැත්නම් මේ අයිතමයට මෙන්න මෙච්චරක් අපි වියදම් කරලා තිනවා කියලා නිවැරදි අවබෝධයක් ලබා ගන්නට බැරි වෙනවා. අන්න ඒ හේතුව නිසා හින්දා තමයි අපි පොදු කාර්ය පිරිවැය ගැළපීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නේ. මේ පොදු කාර්ය පිරිවැය කොහොමද අපි දැන් නිෂ්පාදන ඒකකවලට ඇතුළත් කරගන්නේ? මේක පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන විවිධ ඒකකවලට ඒ කියන්නේ දැන් අපි හදන ටී-ෂර්ට් අපි හදමුකෝ ටී-ෂර්ට් 5000ක් හැදුවා නම් මේ එක ටී-ෂර්ට් එකකට කොයිතරම් වියදමක් අපි දරුවද කියලා කොහොමද අඳුරගන්නේ? ඒ සඳහා අනුගමනය කරන පියවර අපි මෙන්න මේ විදිහට බලමු. පළවෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය රැස් කර ගැනීම. දෙවෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය කිරීම. තුන්වෙනි පියවර වෙන්නේ පොදු කාර්ය පිරිවැය අපි විභජනය කරගන්නවා. මෙන්න මෙහෙම පොදු කාර්ය පිරිවැය විභජනය කරගනිද්දී මේ පොදු කාර්ය පිරිවැය විභජනය කිරීමේ පියවර දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රාථමික විභජනය හා ද්විතීයික විභජනය. ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට පොදු කාර්ය පිරිවැය අපි අන්තර්ග්‍රහණය කරනවා. ඔන්න ඔය කියන පියවර හතර අනුගමනය කරලා තමයි අපි අදාළ වක්‍ර වියදම අදාළ එක් නිෂ්පාදනයකකට කොයිතරම් දරුවද කියලා හඳුනා ගන්නු ලබන්නේ. අපි එකින් එක බලමු මේ පියවරයන් හතර පිළිබඳව.
පළවෙනි පියවර පොදුකාර්ය පිරිවැය රැස් කිරීම. පොදුකාර්ය පිරිවැය රැස් කරනකොට කුමන දෙපාර්තමේන්තුවද කුමන පිරිවැය මධ්‍යස්ථානයේද කියලා අපි සලකලා බලන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම. ආයතනයේ පුරා විසිරී පවත්නා වූ වක්‍ර වියදම්. මේ ආයතනයේ අපි හිතමු ගොඩනැගිල්ලේ කුලිය. ගොඩනැගිල්ලේ කුලිය අපිට මේක ආයතනයේ තියෙන සේවා දෙපාර්තමේන්තුවද එහෙම නැත්නම් නිෂ්පාදන දෙපාර්තමේන්තුවද කියලා අපිට ඍජුව හඳුනා ගන්න අවශ්‍ය නැහැ. මේවා වක්‍ර වියදම් ඒ සියලු වක්‍ර වියදම් අපි ඒක රාශී කරගනු ලබනවා. එතකොට ආයතනයේ පුරා විසිරී පවත්නා වූ සියලු වක්‍ර වියදම් අපි ඒක රාශී කරගනු ලබනවා පොදු කාර්ය පිරිවැය රැස් කිරීමේදී. කොහොමද මේවා ඒක රාශී කරගන්නේ? මොනව පදනම් කරගනිමින්ද? ඒ තමයි වැටුප් ලේඛන, විදුලි බිල්පත්, වරි පනම් තක්සේරු වාර්තා, ජල බිල්පත්, රක්ෂණ වාරික ගෙවුවේ රිසිට්පත්, අන්න ඒ වගේ දේවල් උපයෝගී කරගනිමින් තමයි මේ පොදු කාර්ය පිරිවැය ඒක රාශී කරගනු ලබන්නේ. එහෙම නැත්නම් පොදු කාර්ය පිරිවැය රැස් කරගනු ලබන්නේ. ඊළඟට පියවර තමයි පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය කිරීම. මොකද්ද ප්‍රතිපාදනය කරනවා කියලා කියන්නේ? අපිට මේ රැස් කරගත්තනේ දැන් අපි කොයි අංශයේද කියලා බලන්නේ නැතුව සම්පූර්ණයෙන් ආයතනයේ පුරා විසිරලා තිබ්බා වූ පොදු කාර්ය පිරිවැය අපි රැස් කරගත්තනේ. අන්න ඒ රැස් කරගත්තා වූ පොදු කාර්ය පිරිවැය අපට පුළුවන් නම් ඍජුවම හඳුනා ගන්න. මෙන්න මේ වියදම දැරුවේ මෙන්න මේ අංශය වෙනුවෙන්. අපි හිතමු එක් ගොඩනැගිල්ලක් තිබෙනවා. මේ ගොඩනැගිල්ල අපි වියදම දැරුවේ ගොඩනැගිල්ලේ කුලිය. ඒ ගොඩනැගිල්ල තමයි ගබඩාව පවත්වාගෙන යන්නේ. එතකොට ඒ කුලිය අයත් වෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුවට නෙවෙයි සේවා සපයන දෙපාර්තමේන්තුවට. සේවාංශ ගබඩාවට තමයි මේක අදාළ වෙන්නේ. එහෙනම් අපි ගබඩාවට කියලා ඍජුව හඳුනා ගන්නවා මේ අදාළ පොදු කාර්ය පිරිවැය ගොඩනැගිල්ලේ කුලිය. අන්න ඒකට තමයි අපි කියන්නේ පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය කරනවා. තව උදාහරණයක් ගමු. අපි හිතමු මේ ආයතනයේ තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙනවා නිමැවුම් දෙපාර්තමේන්තුව හා එකලස් දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තු දෙකක්. එතකොට මේ නිමැවුම් දෙපාර්තමේන්තුව තුල තමයි තිබෙන්නේ මේ යන්ත්‍ර සූත්‍ර. එතකොට මේ යන්ත්‍රවල ෂය අපිට ඍජුව හඳුනා ගන්න පුළුවන් අර අපි කියන අර එකලස් දෙපාර්තමේන්තුවේවත් මේ ආයතනයේ සේවා සපයන සේවා දෙපාර්තමේන්තුවේවත් යන්ත්‍ර නැහැනේ. එතකොට මේ යන්ත්‍රවල පිරිවැය අනිවාර්යයෙන් කවුද දරලා තියෙන්නේ? අර කියන නිමැවුම් දෙපාර්තමේන්තුවට. එතකොට අපි ඍජුව හඳුනා ගන්නවා යන්ත්‍රශය නිමැවුම් දෙපාර්තමේන්තුවේ කියලා. අන්න එහෙම හඳුනා ගන්න පුළුවන් වූ පිරිවැය අයිතමයන් පොදු කාර්ය පිරිවැයන් අපි අන්න ඒවා ඒ අංශයට ඍජුවම සටහන් කරනවට තමයි පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය කරනවා කියලා කියන්නේ. තුන්වෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම. මොකද්ද පොදු කාර්ය පිරිවැය විභජනය කරනවා කියලා කියන්නේ? හඳුනාගත්ත දැන් අපි පොදු කාර්ය පිරිවැය ආයතන පළවෙනි පියවරේදී හඳුනාගත්තනේ. අන්න ඒ හඳුනාගත්ත පියවර සමහර ඒවා අපිට ඍජුව හඳුනා ගන්න පුළුවන් ඒවා අපි දෙවෙනි පියවරේදී මොකද්ද කරේ? ප්‍රතිපාදනය කරා. ප්‍රතිපාදනය කරාට පස්සේ තවත් පිරිවැය ආයතන ඉතිරි වෙලා තියෙනවා. මොකද ආයතනයේ පුරා විසිරී පවත්නා වූ සියලු පොදු කාර්ය පිරිවැය අපි හඳුනාගත්තනේ. එතකොට කොටසක් ඒවා ප්‍රතිපාදනය කරා. තව ඉතිරි වෙලා තියෙන පොදු කාර්ය පිරිවැය ආයතන තියෙනවා. අපි මොකද ඒවට කරන්නේ? අන්න ඒ ඉතුරුණු පොදු කාර්ය පිරිවැය ආයතන අපි සාධාරණ පදනමක් අනුව අදාළ අංශයන්ට බෙදා වෙන් කරනවා. ඒ කියන්නේ දැන් ඉතුරු වෙලා තියෙන පොදු කාර්ය පිරිවැය අපිට ඍජුව හඳුනා ගන්න බෑ. මෙන්න මේක මේ අංශයට, මේක මේ අංශයට, මේක මේ අංශයට කියලා අපි හඳුනා ගන්න බෑ. ඒ හින්දා අපි සියලු අංශවලට බෙදා හරිනවා. සමසේ බෙදා හරිනවා. සමසේ හෝ අදාළ පදනම උපයෝගී කරගෙන. සමසේ නෙවෙයි අදාළ පදනමක් උපයෝගී කරගනිමින්. ඒ කියන්නේ යම් අනුපාතයකට මේක බෙදා හරිනවා. අපි උදාහරණයක් ගමු. සමස්ත ගොඩනැගිල්ල අපි කතා කරන ආයතනයේ තියෙන එක් ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලේ එක් පසක තියෙනවා ආපන ශාලාව, එක් පසක තියෙනවා ගබඩාව, තවත් පසක තියෙනවා මේ නිමැවුම් අංශය, තවත් පසක තියෙනවා එකලස් කිරීමේ අංශය. එතකොට අපිට ඍජුව හඳුනා ගන්න බෑ මේ ගොඩනැගිල්ලේ කුලිය මෙන්න මේ අංශයට කියලා. අන්න එතකොට අපි සාධාරණ පදනමක් උපයෝගී කරගනිමින් මෙන්න මේක මේ සියලු අංශවලට මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට, සේවා දෙපාර්තමේන්තුවට. එතකොට සේවා දෙපාර්තමේන්තුවේ තියෙන ගබඩාවට, ආපන ශාලාවට, ඊට පස්සේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන අර එකලස් අංශයට, නිමැවුම් අංශයට අපි මේ පොදු කාර්ය පිරිවැය යම් පදනමක් උපයෝගී කරගනිමින් බෙදාවෙන් කරනවා. මොනවද මේ යොදා ගන්න පදනම්? අපි බලමු. අපි හිතමු ගෙවල් කුලිය කියන පිරිවැය අයිතමය. මේ ගෙවල් කුලිය කියන පිරිවැය අයිතමය අපි විභජනය කරන්නට යොදා ගන්න පදනම තමයි බිම් ප්‍රමාණය. මම අර කිව්ව ගොඩනැගිල්ලේ ආපන ශාලාවට කොයිතරම් බිම් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද? එතකොට ගබඩාවට කොයිතරම් බිම් ප්‍රමාණයක් අරගෙන තියෙනවද? එතකොට එකලස් අංශයේ මේකේ කොයිතරම් බිම් ප්‍රමාණයක තියෙනවද? නිමැවුම් අංශයට කොච්චර බිම් ප්‍රමාණයක් තියෙනවද? අපි හිතමු 5ට 3ට 2ට 1 අනුපාතයක් නම් අපි අන්න ඒ අනුපාතයට තමයි බෙදාවෙන් කරන්නේ. සමස්ත භූමියේ අර අනුපාතයට අපි සමස්ත
අර ගොඩනැගිල්ලෙහි පිරිවැය අර එක් අංශ කොයිතරම් ප්‍රමාණයක් අරගෙන තියෙනවද කියලා බලලා අන්න ඒ අනුපාතයට අපි බෙදලා වෙන් කරනවා. සේවක රක්ෂණ ගත්තාම අදාළ අංශවල වැඩ කරන සේවකීන්ටනේ මේ රක්ෂණය කරන්නේ. අන්න එතකොට ඒ අදාළ අංශවල වැඩ කරන සේවකීන් සංඛ්‍යාව අනුව අපි මේක පොදුකාර්ය පිරිවැය විභජනය කරනවා. එතකොට යන්ත්‍රශය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ යන්ත්‍ර පිරිවැය අනුව ඒ කියන්නේ එකලස් අංශයේ තියෙනවා ලක්ෂ 60ක යන්ත්‍ර නිමෙවුම් අංශයේ තියෙනවා ලක්ෂ 50ක යන්ත්‍ර. එතකොට 6ට 5 එහෙම නැත්නම් 65 එක අපි අනුපාතය හදලා ගන්නවා. 6ට 5 අනුපාතයට අපි බෙදලා වෙන් කරනවා. අන්න ඒකට තමයි කියන්නේ යන්ත්‍ර පිරිවැයට තමයි අපි එතන විභජනය කරන්නේ. අන්න එහෙම තමයි පොදුකාර්ය පිරිවැය විභජනය කරන්නේ. මේ විභජනය මං කියවනේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා කියලා. මොනවද? ප්‍රාථමික විභජනයයි ද්විතීයික විභජනයයි. ප්‍රාථමික විභජනය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාථමික විභජනය කියලා කියන්නේ මම කිව්වා මේ නිෂ්පාදන අංශය අර තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව කියන අපේ මේ නිෂ්පාදන ආයතන තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඊට පස්සේ සේවා දෙපාර්තමේන්තුව. අන්න එතකොට නිෂ්පාදන ඇතැම් ව්‍යාපාරවල නිෂ්පාදන දෙපාර්තමේන්තුව විතරක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඇතැම් මේ වගේ බොහෝ ව්‍යාපාරවල නිෂ්පාදන දෙපාර්තමේන්තුවගේ සේවා දෙපාර්තමේන්තුවකුත් තියෙනවා. මොකද මේ පවත්වාගෙන යන්නා වූ නිෂ්පාදනයන්ට අදාළ සේවාවන් සේවකීන් වෙනුවෙන් ඒකට අදාළ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් අන්න ඒ වගේ සේවා සපයන දෙපාර්තමේන්තුව තියෙනවා. අන්න එතකොට අපි හඳුනාගත්තා වූ පිරිවැය ප්‍රාථමික විභජනයේදී මොකද්ද කරන්නේ? මෙන්න මේක නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ මෙන්න මේක සේවා දෙපාර්තමේන්තුවේ කියලා අපි හඳුනාගෙන ඒවා විභජනය කරනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර බිම් ප්‍රමාණයට අනුව අර ගොඩනැගිල්ලේ කුලිය අදාළ බිම් ප්‍රමාණයට අනුව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ එකලස් නිමැවුම් වලට මෙච්චරක් ගියා. සේවා දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවට ගබඩාවට මෙච්චරක් ගියා කියලා බෙදලා වෙන් කරන එකට තමයි අපි කියන්නේ ප්‍රාථමික විභජනය කියලා. ද්විතීයික විභජනය කතා කරාම වලට ප්‍රාථමික විභජනය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරෙයි. මොකද්ද ද්විතීයික විභජනය කියලා කියන්නේ? ද්විතීයික විභජනය කියලා කියන්නේ ප්‍රාථමික විභජනයේදී අපි මොකද්ද කරේ? සේවාංශයටයි නිෂ්පාදන දෙපාර්තමේන්තුවයි දෙකටම පිරිවැය ආයතනය අර විභජන පදනමක් උපයෝගී කරගෙන සාධාරණව බෙදලා වෙන් කරා. ඊට පස්සේ මේ සේවාංශ තියෙන්නේ ඇයි? මේ සේවා දෙපාර්තමේන්තුව තියෙන්නේ ඇයි? සේවා දෙපාර්තමේන්තුව තියෙන්නේ අර නිමැවුම් දෙපාර්තමේන්තුව වලට උදව්වට. එතකොට සේවාංශ වලින් උදව් සපයන්නේ අර නිමැවුම් දෙපාර්තමේන්තුව වලට. එතකොට ඒ සේවාංශ වියදම් දරන්නේ ඇයි? ඒ සේවාංශ පවත්වාගෙන යෑමේ වියදමක් දරන්නේ ඇයි? මේ නිමැවුම් අංශ පවත්වාගෙන යන්න නේද? නිමැවුම් අංශ හිතන්න යන්ත්‍ර නඩත්තු කියන සේවාංශය පවත්වාගෙන යන්නේ මේ නිමැවුම් අංශයේ තියෙන යන්ත්‍ර මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන යන්ත්‍ර නඩත්තු කරන්න නේද? අන්න එහෙනම් ඒ සේවා අංශවල දරන පිරිවැයත් මේ නිමැවුම් අංශවලට දාන්න ඕනි නේද? ඒ සේවා අංශවල පිරිවැය මේ නිමැවුම් අංශවලට අදාළයි නේද? අන්න ඒක තමයි අපි ද්විතීයික විභජනයේදී කරන්නේ. මොකද්ද කරන්නේ? අර සේවා අංශවලට සැපයූ සේවා අංශවල තිබෙන්නා වූ ඒ පොදුකාර්ය පිරිවැයන් නැවත යම් සාධාරණ පදනමක් උපයෝගී කරගෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තිබෙන්නා වූ ඒ විවිධ දෙපාර්තමේන්තු වලට බෙදලා වෙන් කරනවා. මොකද්ද කරන්නේ එතකොට? නිෂ්පාදන දෙපාර්තමේන්තුව අපි හිතමු අර එකලස් අංශය නිමැවුම් අංශය. එහෙම නැත්නම් A B C කියලා අංශ තුනක් තිබ්බා කියලා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ. එතකොට මේ සේවා අංශයේ තියෙනවා ආපන ශාලාව ගබඩාව. එහෙම නැත්නම් ආපන ශාලාව නඩත්තු අංශයේ ගබඩාව. එතකොට අන්න ඒ වගේ තියෙන පොදුකාර්ය පිරිවැය අපි හිතමු ආපන ශාලාවේ පිරිවැය තියෙනවා ලක්ෂයක්. ආපන ශාලාවේ තියෙන ලක්ෂයක පිරිවැය අර A B C කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන අංශ තුනේ හිටිය සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ආපහු බෙදලා වෙන් කරනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවට. ඒ කියන්නේ අර සේවා දෙපාර්තමේන්තුවේ තිබ්බ පොදුකාර්ය පිරිවැය අපි නැවත විතැන් කරනවා කොහෙටද? අරගෙන ඇවිල්ලා දානවා අර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන අර අංශවලට. අන්න ඒකට තමයි අපි ද්විතීයික විභජනය කියලා කියන්නේ. හරි. හතරවෙනි පියවර පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම. මොකද්ද පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියලා කියන්නේ? පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියලා කියන්නේ අර ද්විතීයික විභජනයෙන් පස්සේ අපි සේවා අංශවල දැන් බැලන්ස් එක 0 වුණානේ. මොකද සේවා අංශවල තිබ්බ ඔක්කොම ටික අපි ගෙනල්ලා නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව වලට බෙදුවානේ. අන්න ඒ බෙදුවට පස්සේ නිෂ්පාදන අංශවල ඒක රාශී වෙච්ච ඒ පොදුකාර්ය පිරිවැයන් ඒවායේ මුළු එකතුව අදාළ නිෂ්පාදන ඒකකවලට බෙදලා වෙන් කරන්න ඕනේ. දැන් ගන්නවා අපි නිෂ්පාදන ඒකකවල මෙන්න මෙච්චර පිරිවැයක් ගිහිල්ලා තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ මෙන්න මෙච්චර පොදුකාර්ය පිරිවැයක් දරලා තියෙනවා.
අන්න ඒ දරපු පිරිවැය දැන් අපි හොයාගන්න ඕනේ ඒ දරපු පිරිවැය දරලා තියෙන සමස්ත නිෂ්පාදනයේට. ඒ කියන්නේ ආයතනයේ සමස්ත ධාරිතාවයටම තමයි මේ පිරිවැය දරලා තියෙන්නේ. අපි හිතමු අර ඇඟලුම් කම්හලේ ටී-ෂර්ට් 50000ක් හදනවා නම් ඒ මුළු 50000ටම දරපු පිරිවැය අන්න අර කියන පොදුකාර පිරිවැය තුල තිබෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැන් අපි පොදුකාර පිරිවැය ටික අරගෙන තියෙන්නේ. දැන් අපි හොයාගන්න ඕනේ එක් එකකට කොයි තරම් පොදුකාර පිරිවැය ප්‍රමාණයක් දරලා තියෙනවද කියලා. අන්න ඒකට තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියලා කියන්නේ. මෙතනදී පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ අපි නිකන් හිතන විදිහට නෙවෙයි. යම් කිසි පදනමක් උපයෝගී කරගනිමින් එහෙම නැත්නම් යම් අනුපාතයක් පදනම් කරගනිමින් තමයි මේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ. මේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනකොට අපි අන්තර්ග්‍රහණය කිරීමට ප්‍රථමයෙන් පියවර දෙකක් අනුගමනය කරනවා. ඒ පියවර දෙක මත තමයි පොදුකාර පිරිවැය අපි අන්තර්ග්‍රහණය කරන්නේ. ඒ තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන අනුපාතය අපි සකස් කරගන්න ඕනි. අපි මොන අනුපාතයක් මොන පදනමක් උපයෝගී කරගනිමින්ද මේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ. අන්න ඒ අන්තර්ග්‍රහණය කරන අනුපාතය පළමුවෙන් අපි සකස් කරගන්නට ඕනි. ඊට පස්සේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත පදනම් කරගනිමින්, ඒ කියන්නේ අපි පළවෙනි පියවරේදී හදාගත්ත අන්තර්ග්‍රහණ අනුපාත පදනම් කරගනිමින් ඒවා ඒකකවලට පිරිවැය අන්තර්ගත කරන්න ඕනි. එහෙම නැත්නම් ඒකකයකට මෙන්න මෙච්චර පිරිවැයක් දරනු ලැබුවා කියලා අපි ගණනය කරගන්නට ඕනි. මෙන්න මේ පියවර දෙක අනුගමනය කරලා තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ. පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත අපි පළමු පියවර විදිහටනේ හඳුනාගන්නේ. එතකොට මේ අපි උසස් පෙළ විෂය නිර්දේශයට අනුව අපි මේක පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත මූලික ක්‍රම 6ක් අපි උසස් පෙළදී හදාරනු ලබනවා. අපි එකින් එක බලමු මෙන්න මේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතයන් මොනවද ඒවා කොහොමද සකස් කරගන්නේ කියලා. හොඳයි. පළවෙනි එක තමයි නිෂ්පාදන ඒකක ක්‍රමය. නිෂ්පාදන ඒකක ක්‍රමය පදනම් කරගනිමින් අපි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන අනුපාතය හදා ගන්නවා. ඒ තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සමාන වෙනවා අර අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර පිරිවැය. අපි අර හදාගත්තා වූ මුළු නිෂ්පාදන පොදුකාරය අර පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ පත්‍රිකාවේ අපි අර සේවාංශයෙන් අරගෙන ද්විතීයික විභජනය තුලදී අපි නිෂ්පාදන අංශවලට ඒක රාශි කරගත්තා නේද සියලු පොදුකාර පිරිවැය. ඊට පස්සේ ඒ සියලු පොදුකාර පිරිවැයන් එකතු කරලා පහලට එකතු කරලා ගත්තම අපට එනවා නේද මෙන්න මේ තරම් පොදුකාර පිරිවැය ප්‍රමාණයක් දරලා තියෙනවා කියලා. අන්න ඒ ආකෘතිය ඔයගොල්ලන්ට ඉස්සරහට මම දෙන්නම්. අන්න එතනදී එතකොට ඔයගොල්ලන්ට ගොඩක් අවබෝධ වේවි. අන්න එතනදී ඒ එකතු කරගන්න ලැබුවා වූ මුළු පොදුකාර පිරිවැය අපි අයවැයගත නිෂ්පාදන ඒකක ගණනින් බෙදනවා. අයවැයගත නිෂ්පාදන ඒකක ගණනින් බෙදුවහම අපට මෙන්න මෙතනදී නම් ඍජුවම අපට පිළිතුර ලැබෙනවා. එතකොට නිෂ්පාදන ඒකක ක්‍රමය අනුව පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගන්නේ කොහොමද? අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම අයවැයගත නිෂ්පාදන ඒකක ගණන. අන්න එතකොට අපට ඍජුවම මෙතනදී පිළිතුර එනවා එක් නිෂ්පාදන ඒකකයකට කොයිතරම් පොදුකාර පිරිවැය ප්‍රමාණය දරුණු ලැබුවාද කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අන්න ඒ දරුණු ලැබුවා වූ ඒකකයකට දරුණු ලැබුවා වූ පොදුකාර පිරිවැය අපි හදාගත්ත ප්‍රාථමික පිරිවැයට එකතු කරලා මුළු නිෂ්පාදන පිරිවැය ලබා ගන්න එක. එතකොට දෙවෙනි පියවර මොකද්ද? දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඍජු ශ්‍රමපැය අනුපාත ක්‍රමය. මෙතනදී ගන්නේ අපි හදාගත්ත අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර පිරිවැය අයවැයගත ඍජු ශ්‍රමපැය ගණනින් බෙදනවා. එතකොට අපිට මෙතනදී පිළිතුර ලැබෙන්නේ නැහැ ඍජුවම එක් ඒකකයකට මෙන්න මෙච්චරක් දරුණු ලැබුවා කියලා. මෙතනදී අපිට පිළිතුර ලැබෙන්නේ එක් ඍජු ශ්‍රම පැයකට කොයිතරම් පොදුකාර පිරිවැය ප්‍රමාණයක් දරලා තියෙනවද කියලා. එක් ශ්‍රම පැයකට. එතකොට අදාළ ටී-ෂර්ට් එක මහන්න ශ්‍රමය යනවා නම් අපිට පැය 3ක්. අන්න ඒ පැය 3න් එක් පැයකට කොයිතරම් පොදුකාර පිරිවැය ප්‍රමාණයක් දරලා තියෙනවද කියලා. එතකොට අපි මෙතනදී ගණනය කරගන්න ඕන අපි දෙවෙනි පියවරේදී මොකද්ද? එක් පැයකට මෙන්න මේ තරම් ප්‍රමාණයක් දරුවා නම් අදාළ නිෂ්පාදනයේ සමස්තයටම වැය වූ පැය 3 වෙනුවෙන් කොයිතරම් ප්‍රමාණයක් දරනවද කියලා. සරලව හරි පහසුවෙන් ඒක හදාගන්න පුළුවන්. තුන්වෙනි පියවර තමයි යන්ත්‍ර පැය පදනම. යන්ත්‍ර පැය පදනමේදී සිදුවන්නේ අර ශ්‍රම පැය පදනමේදී වගේම තමයි අයවැයගත නිෂ්පාදන මුළු පොදුකාර පිරිවැය අපි බෙදනවා අයවැයගත යන්ත්‍ර පැය ගණනින්. එතකොට අපි කියන අර ටී-ෂර්ට් එක හදන්න යන්ත්‍රපැය 4ක් ගත වුණා නම් එහෙම නැත්නම් යන්ත්‍රපැය 2ක් ගත වුණා කියමු අපි. යන්ත්‍රපැය 2ක් ගත වුණා නම් එක් පැයකට පොදුකාර පිරිවැය එක් යන්ත්‍රපැයකට පොදුකාර පිරිවැය මෙන්න මෙච්චරක් ආවා නම් පැය
දෙකකට කොයිතරම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් ගියාද අන්න ඒක තමයි අදාළ නිෂ්පාදනයේ පොදු කාර්ය පිරිවැය වෙන්නේ. අන්න ඒ විදිහට. ඒතකොට මෙතනදී අපට ලැබෙනවා එක් යන්ත්‍ර පැයකට කොයිතරම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් දරුවාද කියලා. එතකොට මෙතෙක් පැමිණි අභ්‍යාස සමග සසඳා බලද්දී කියන්නේ මෙතෙක් විභාගයට පැමිණි ප්‍රශ්න සමග සසඳා බලද්දී බොහෝ දුරට ඇවිල්ලා තිබෙන්නේ මෙන්න මේ 2 හා 3 කියන අනුපාත ක්‍රම දෙක තමයි. මොකද පළවෙනි අනුපාතයේදී ඔබට ඍජුවම පිළිතුර ලැබෙනවානේ. විභාගයේදී ඒ තරම් සරලවම දෙන්නේ නැහැ ඉතින්. මොකද එතකොට හැමෝම පාස් වෙනවනේ. බෑ හැමෝම පාස් වුණොත් අර කැම්පස් ටිකට දාගන්න හරි අමාරුයි. අන්න ඒ හින්දා මේ අපට මෙතන තෝරලා ගන්න හොඳම දක්ෂ ළමයා කවුද කියලා. අන්න ඒ හින්දා මෙන්න මෙතනදී මෙන්න මේ දෙවෙනි පියවර තුන්වෙනි පියවර තමයි වැඩි ප්‍රමාණයක්. මේ දෙවෙනි ක්‍රමය හා තුන්වෙනි ක්‍රමය තමයි වැඩි වශයෙන් විභාග අභ්‍යාසයන් වලදී එන්නේ. හින්දා ඔබ පාඩම් කරනකොට අභ්‍යාස කරනකොට වැඩි අවධානයක් මෙන්න මේ අනුපාත දෙකට යොමු කරන්න. හරි. අපි කතා කරමු හතරවෙනි පියවර මොකක්ද කියලා. හතරවෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමයේ සිට යන්නේ අපි අරගත් අනුපාත විදිහට නෙමෙයි ඒක ප්‍රතිශතාත්මක විදිහකට. හතරවෙනි පියවරේදී අන්තර්ග්‍රහණ අනුපාතය ගන්නවා. අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය. කියන්නේ මේක ඍජු ද්‍රව්‍ය පිරිවෙහි ප්‍රතිශතයක් ලෙස තමයි හතරවෙනි පියවරේදී ගන්නෙ. එතකොට මොකද්ද කරන්නේ? අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය බෙදනවා අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවෙයින්. අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවෙයන් බෙදලා ඒ පිළිතුර 100න් ගුණ කරනවා. මෙන්න මේ තියෙන සමීකරණයට අනුව තමයි හතරවෙනි පියවරේදී මේ ඍජු ද්‍රව්‍ය පිරිවෙහි ප්‍රතිශතයක් ලෙස ගනු ලබන්නේ. පස්වෙනි පියවර තමයි ඍජු ශ්‍රම පිරිවෙහි ප්‍රතිශතයක් ලෙස ගැනීම. එතනදී වෙන්නේ අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය බෙදනවා අයවැයගත ඍජු ශ්‍රම පිරිවෙහෙන්. ඍජු ශ්‍රම පිරිවෙහෙන් බෙදලා 100න් ගුණ කරනවා. හයවෙනි පියවරේදී වෙන්නේ ප්‍රාථමික පිරිවෙය ප්‍රතිශතයක් ලෙස. එතනදී වෙන්නේ කොහොමද? අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය බෙදනවා අයවැයගත ප්‍රාථමික පිරිවෙයෙන්. ඊට පස්සේ ඒක 100න් ගුණ කරනවා. අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය බෙදීම අයවැයගත ප්‍රාථමික පිරිවෙය ගුණ කිරීම 100. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ පොදු කාර්ය පිරිවෙය අන්තර්ග්‍රහණ අනුපාත ටික අපි සකස් කරගනු ලබන්නේ. මම අර පෙරදි කිව්වා වගේම වැඩි අවධානයක් අර 2 හා 3 කියන අනුපාත වලට දෙන්න. මොකද මෙතෙක් අභ්‍යාසවලදී මෙතෙක් විභාග ප්‍රශ්න පත්‍රවලදී වැඩි අවධානයක් වැඩි වශයෙන් අභ්‍යාස පැමිණිලා තිබෙන්නේ අන්න ඒ අන්තර්ග්‍රහණ අනුපාත දෙක පදනම් කරගනිමින්. හොඳයි. එහෙනම් අපි දැන් කතා කරා පොදු කාර්ය පිරිවෙය මේ ගාන මේකේ තියරි කොටස. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට තමයි පොදු කාර්ය පිරිවෙය හඳුනාගත්තේ. මේවා මොනවද පොදු කාර්ය පිරිවෙය? මේ විදිහට අපි හඳුනාගත්තා. මේවා මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙන්න මෙහෙම කරලා තමයි අපි අන්තිමේට එක් නිෂ්පාදනයකට දරනු ලැබුවා පොදු කාර්ය පිරිවෙය කොච්චරද කියලා හඳුනාගන්නේ කියලා. right. අද පාඩම මෙන්න මෙතනින් අපි අවසන් කරනවා. අද පාඩම මෙතනින් අවසන් කරලා අපි ඊළඟ පාඩමින් හම්බවන්නේ නිවැරදිව කොහොමද පොදු කාර්ය පිරිවෙය අභ්‍යාසයක් කරගන්නේ කියලා. පොදු කාර්ය පිරිවෙය මෙතනදී මම ඔයාලට පොදු කාර්ය පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාව හදන හැටි, ඒ පත්‍රිකාවේ ආකෘතිය, ඊට පස්සේ කොහොමද අපි නිෂ්පාදනයේ නිවැරදිව අපි අර කිව්වා වූ ප්‍රාථමික අන්තර්ග්‍රහණය කරගනු ලබන්නේ, ඊට පස්සේ ප්‍රාථමික විභජනයේදී කොහොමද සටහන් කරන්නේ, ද්විතීයික විභජනයේදී කොහොමද සටහන් කරන්නේ, ඊට පස්සේ අපි අන්තර්ග්‍රහණ අනුපාතයක් හදාගෙන අන්න ඒ අන්තර්ග්‍රහණ අනුපාතයට අනුව කොහොමද අපි පොදු කාර්ය පිරිවෙය අදාළ එක් එක් නිෂ්පාදන වලට නිෂ්පාදන අයිතමයන් වලට අන්තර්ග්‍රහණය කරන්න කියලා අපි ඊළඟ පාඩමේදී කතා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමදෙනාම මේක හොඳින් අහන්න, හොඳින් කියවන්න, හොඳින් අවබෝධ කරගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඊළඟ වීඩියෝගෙන් හමු වෙමු.